साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දිනාගේම নমස්කාරය වේවා සාදු 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 පින්වත්නි ඔබ අප ජීවත් වන මේ ලෝකයේදී මේ ලෝකයේ තුල ඔබ අප හැමෝටම විවිධ දේවල් අහන්න කරන්න ලැබෙනවා. ඒතකොට ඒ වගේම තමයි විවිධ දේවල් කියවන්න ලැබෙනවා. විවිධ දේවල් බලන්න ලැබෙනවා. ඊට පස්සේ විවිධ පුද්ගලයෝ එක එක දේවල් අපිට කියනවා. මේක හොඳයි, ඒක හොඳ නෑ, අරක හොඳයි, මේක හොඳ නෑ. ওই විදිහේ විවිධ දේවල් කියනවා කරනවා හොඳයි නරකයි මේක කරන්න ඒක කරන්න එපා ওই විදිහට කියනවා. එතකොට කියනවා අහනවා බලනවා ඊට පස්සේ පේනවා ඔය මොන දේවල් තිබුණත් අපි පේන කරන කියන අහන දේවල් ඒ ටිකෙන් තමයි අපි සමහර විට අපේ ස්වභාවයල් අනුව අපි ඒක හොඳයි නැත්නම් නරකයි කියලා අපි ගන්නෙ. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ ජීවිතයේදී අපි සමහර වෙලාවට හොඳ දේ අපි නරකයි කියලා එක්ක අපි බැහැර කරනවා. සමහර වෙලාවට ඒ බැහැර කරලා තියෙන්නේ හොඳ දෙයක්. සමහර වෙලාවල වලට පින කියලා අපි ගන්නවා. සමහරවිට පින කියලා අපි අරගෙන සමාදන් වෙලා තියෙන්නේ ඒකෝ අකුසලයක්. ඒතර මේ වගේ පටලැවිල්ලක ඔබ අප හැමෝම ඉන්නවා. ඒතර මේ වගේ තියෙන පටලැවිල්ලෙන් නිදහස් වෙන්න, ඒ කියන්නේ මේ පටලැවිලි වලින් හරියට ගැලවෙන්න තව විදිහකට කිව්වොත් හරියටම පින කියන්නේ මොකක්ද කියලා පින තුල හරියට තේරුම් ගන්න. අකුසලයේ මෙයයි කියලා අකුසලයේ හරියට බැහැර කරන්න. දැන් මේ ලෝකේ මේ අපි ජීවත් වෙන සමාජයේ ගොඩාක් අය ඉන්නවනේ. සමහර අය ඉන්නවා පව් කරන්න ඇත්තටම අකමැති. නමුත් එයා පව කියලා සමහරට අතහැරෙන්න යන්න පින. එතකොට මේකයි කුසලය මේකයි අකුසලය කියලා කෙනෙක්ට හරියට තේරුම් ගන්න බෙදා වෙන් කරගන්න එක් කරුණක් උපයෝගී වෙනවා. ඒ උපයෝගී වෙන කරුණ මත තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ ඒ ධර්මය බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ කියලා
භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒක කරුණක් තියෙන කෙනාට. එතකොට ඒ කරුණ මත පිහිටලා තමයි ඒ කෙනා ඊතුරු ගුණංග සියල්ල ඇති කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ කරුණට තමයි මේ සියලු ගුණධර්ම එකට එකතු වෙලා තියෙන්නේ. සියලු කාරණාවන් එකට එකතු වෙලා තියෙන්නේ. ඒක හරියට අපේ ශාස්ත්‍රඥ වහන්සේ උපමාවකින් දේශනා කළා කොහොමද කැණි මඩල වගේ කියලා ඒ කරුණ. දැන් ඔබට සමහරවිට පොඩි සුළුවට වැටහීමක් එන්න ඇති මේ කියන්නේ මොකද්ද කියන එක ගැන. කැණි මඩල කියන්නේ වහලේ ඔක්කොම පරාල ටික එකට එකතු කරලා ගහලා තියෙන ලීය. ඒ ලීයට තමයි වටේ තියෙන පරාල ටික ඔක්කොම එකතු වෙන්නේ. ඒ ලීය අවුල් ගියොත් ඒක ගුල්ලෝ කෑවොත් ඒක නිකන් අරටුව කියලා එලෙන් හදපු ලීයක් වුණොත් කාලෙකින් ගලවන් ඇදබාගෙන වැටුනොත් වහලේ ගැලවිලා වැටෙන ඔක්කොම. එතකොට තනිකර මේ සියල්ල රඳා පවතින ආනි කැණි මඩල කියන එක මත. අනිත් සීලු කාරණා මොන විදිහෙන් කිව්වත් ඒ කාරණාව මතයි රඳා පවතින්නේ. ඒ කාරණාවට බුදුරජාණන්සේ හරි ලස්සන නමක් දේශනා කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒට කියන්නේ ප්‍රඥාව කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පඤ්ඤාවත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි. ඒතකොට ප්‍රඥාවන්ත කෙනාට තමයි එයා ප්‍රඥාවෙන් තමයි බෙදලා බලන්නේ වෙන් කර බලන්නේ කෙනෙක් තේරුම් ගන්නේ මෙන්න කුසලය මෙන්න අකුසලය මෙන්න පින මෙන්න පව මෙන්න යහපත මෙන්න අයහපත කියන කරුණ. එතකොට මේ ප්‍රඥාව මුල් කරගැනීමෙන් තමයි ඊතුරු සියලු කාරණාවන් ඒ කෙනාගේ දියුණු වෙන්නේ. ඒ කියන්නේ ඊතුරු කාරණාවන් කිව්වේ දැන් මොනවද? දැන් අපි අහලා තියෙනවා මෙහෙම කාරණා පහක් නේ. ශ්‍රද්ධා ඊළඟට විරිය සති සමාධි ප්‍රඥා. ඒතර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ওই කාරණා පහට මොනවද කියන්නේ? ওই පහට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ. පංච ඉන්ද්‍රිය ධර්ම. ඒතර පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බලවත්ම වන්නේ මූලික වන්නේ ප්‍රධාන වන්නේ ශාස්ත්‍රඥ දේශනා කළේ ප්‍රඥාවයි. එතකොට කෙනෙක් මේ ප්‍රඥාව මත පිහිටලා තමයි යන්නේ. දැන් ඊතුරු ඉන්ද්‍රිය ධර්ම තියෙන. දැන් ඊතුරු ඉන්ද්‍රිය ධර්ම ටික තමයි හරියට අර පරාල ටික වගේ. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියන කරුණු ටික. ප්‍රඥාව නැමැති කැණි මඩලට තමයි ඔක්කොම අන්න සෙට් වෙලා තියෙන්නේ. කැණි මඩල අවුල් ගියොත් අන්න ඊතුරු ඒවා සියල්ල අවුල්. ඒකයි ප්‍රඥාවෙන් තේරුම් අරගෙනමින් තමයි ඒ නුවණින් තේරුම් ගනිමින් තමයි ඔහු අන්න පහදින්න ඕන. ශ්‍රද්ධාව. එතකොට ඒ කෙනාගේ ප්‍රඥාව මත මුල් කරගත්තා වූ ශ්‍රද්ධාවක් නම් තියෙන්නේ ප්‍රඥාවෙන් මුල් වෙච්ච. ආන්ගේ ශ්‍රද්ධාව තුල ඔහු සරණ යන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රඥා මුල් කරගෙනමින් යන සරණට තමයි කියන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සරණ යනවා කියලා. ඒ ශ්‍රද්ධා මුල් කරගත්තා වූ පැහැදීම තුලින් ඔහු සරණ යන්නේ කුමක්ද? අවබෝධයයි යන්නේ. ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය කිව්වේ මොකක්ද? ඒ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු ආදී ගුණයන් සාක්ෂාත් කරගන්න එක දෙයක් උපකාර වුණා. ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය කිව්වේ ඒ තමයි මේ නවාංග ශාස්ත්‍රු ශාසනය. මේ ධර්මයේ ස්වාඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිතේ යන ගුණයෙන් යුතු මේ ධර්මයේ
සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල කියන මේ නවංග සාත ඔය කරුණු ටික තමයි යන්නේ ධර්මය. තව විදිහකට කිව්වොත් ඔබ අහලා ඇති මෙහෙම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට ඒ ධර්මයන් අන්න කෙනෙක් තේරුම් ගන්න ඔහු අන්න පහදින්නේ, ඔහුගේ ශ්‍රද්ධාව වැඩෙන්නේ අන්න ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි. එතකොට ඒ ධර්මයේ තුලිනුයි අන්න ඒ කෙනා, ඒ ධර්මයේ තුලින් කියලා කියන්නේ ධර්මය නොවන්න ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව තුලින් ධර්මයේ දකින්න තමයි කෙනාගේ ප්‍රඥාව මෝරන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න තමයි. ඒ කියන්නේ ධර්මයේ දකින්න ඔහු ශාස්ත්‍රඥ වහන්සේ දකින්නවා කියන්නේ. පියාලා තියෙන නේද ඒ කාරණාව. ධර්මයේ දකින්න ප්‍රඥාවෙන් දකින්නේ ආ ධර්මයේ දකින්නවා කියන්නේ. අන්න ඒකයි. එතකොට මේ ධර්මයේ මේ විදිහට දකිනකොට ඔහු ප්‍රඥාවෙන් මේ කරුණ දකිනකොට අන්න යා ශාස්ත්‍රඥ වහන්සේ දකින්නවා මොනවද? ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ මෙන්න මේ වගේ ගුණයන් යුක්තයි, පොඩ්ඩයි වළඳන්නේ, නැත්තම් ගොඩක් වළඳනවා, නැත්තම් බිම් බලාගෙන යනවා, නැත්තම් සුදු පාටයි, නැත්තම් ලස්සනයි, නැත්තම් කැතයි. එතකොට අපි පහදින්නේ ওই කරුණ වලින් නේ. ඒ සමහර ලාවට කෙනෙක් පහදිනවා සමහර බාහිර කරුණ ඔස්සේ නේද? එතකොට මේ බාහිර කරුණකින් පැහැදීම ප්‍රඥාවට ගෝචරයිද එහෙනම්? අන්න ප්‍රඥාවට ගෝචර නැහැ. සමහරට අපි පහදින්නේ අඳින ස්වභාවය අනුව යාගේ ඇඳුමින්. ලස්සනට නීට් එකට ලයින් කරලා, ඉරි තියලා, දැන් මේ පින්වුතුන් තියෙන ලයින් එක තියලා ගානට එන අපි හිතනවා හරි හොඳ ඩීසන්ට් මිනිසෙක්. අපි කියන නේද එහෙම? හැබැයි ඩීසන්ට්කම් බලා ගන්න පුළුවන් මොනවද? විකුණන්නේ කුඩු. එතකොට මේ වගේ අපි බාහිරින් සමහරට මහිනවා. සමහරට කවුද ඒ කුඩුකාරයෙක්, පාතාලකාරයෙක් ඉන්නේ ඇතුලේ. එතකොට අපි මැන්නේ යන්න එයාගේ ගුණයෙන් නෙමෙයි. එතකොට අපේ මැනීමට මුල්ුණ යන්න ප්‍රඥාව කියන කරුණ නෙමෙයි. එතකොට ප්‍රඥාව මුල් කරගත්තා. ඒ කියන්නේ ධර්මයේ මුල් කරගත්තා වූ දෙයින් පැහැදුනොත් ඔන්නෝ පහදිනේ කුමටද? අරහං. ශාස්ත්‍රඥ වහන්සේ අරහං වන රාග දේශ මොහ දුරු කළා. ඒකට ඇඳුම, ඒකට කෑම, ඒකට වර්ණය, ඒකට හැඩය, එයාගේ පැහැය, එයාගේ ගති ලක්ෂණ, උගත්කම, සල්ලි භාගේ කිසිවක් ගන්න ආවේ නැහැ ප්‍රඥාවට. ප්‍රඥාවට අවශ්‍ය වුණේ ගුණයයි. ඒ ගුණයෙන් තමයි අන්න පහදින්නේ. එතකොට ඒ විදිහට ගුණයට පහදින කෙනාට එයාට ලස්සන කැත සුදු දිග පළල උස මහත ඒ කිසිවක් බලපාන්නේ යන්නේ. අයියා පහදුනේ ගුණයට නිසා. ඒ ගුණයට පැහැදිච්ච කෙනා අන්න වෙනස් කරන්න බෑ පැහැදීම. ඇයි ਉਹ පැහැදිලා තියෙන්නේ? ගුණයක නිසා. ගුණය කියන්නේ කොහොමද? ගුණය කියන්නේ අත්දකින්න තියෙන දෙයක්. ගුණය කියන්නේ ක්‍රියාවකින් දකින්න පුළුවන් දෙයක්. එතකොට ක්‍රියාවකින් දකින අත්දකපු දෙයකට වෙන ලෝකයා මොන කයි කතන්දර හැදුවත් ඒ ගුණයෙන් දැකපු සාක්ෂාත් කරපු කෙනෙකුට අන්න යාට අපහදවන්න පුළුවන් ඉද කවදාවත් අන්න බෑ. අන්න ඒකයි ඒ ශ්‍රද්ධාව නොසෙල්ලෙන පැහැදීමකට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ කෙනාට අරහං කියන එක අනේ අරහං කියලා අදා ගන්නකො හලෝ. ඔහේ කියලා එයාට කියන්න දෙන්නේ එයා ඒක එයාගේ ජීවිතය තුල අත්දකලා අවසන්. එතකොට ඒදී අත්දකපු අවසන් කෙනෙකුට දැන් කරවිල තිත්තයි අපි කියමුකෝ මෙහෙම. ඔන්න නැත්නම් අපි කියමු මෙහෙම කොහොඹ තිත්තයි. කොහොඹ කාලා නැති මිනිස්සෙකුට නම් කොහොඹ තිත්තයි කියලා කියන්නේ කොහොඹ කාපු කෙනෙකුට කොහොඹ කොලේක රහ බලපු කෙනෙකුට අමුතුවෙන් කියන්න දෙයද කොහොඹ තිත්ත මෙහෙමයි කියලා. නෑනේ. මේ සරල උදාහරණයක් මම කිව්වේ නිකන් ධර්මයට ගැලපෙන එක නෙමෙයි නිකන් තේරුම් ගන්න. එතකොට
ඇයි හෝ ඒක දැකපු දෙයක්. අමුතුවෙන් එතකොට යටන්න කොහොමද ඉත්තයි කියන දෙයක් නෑ. එතකොට ඒ කෙනා ඔහු ප්‍රඥාවෙන් අන්න දැක්කා ඒ ගුණේ. ඊට මුල්ුණේ අන්න ඒකයි ඒ කරුණ මුල් වෙනවා කියලා කියන්නේ. එතකොට ওই විදිහට පින්වත්නි අපේ ජීවිතවලට අනතුරු වලින් බේරෙන්න මූලික කරගන්නා වූ කරුණ තමයි ප්‍රඥාව කියන කරුණ. ප්‍රඥාව අපේ හැම දෙයකටම එකතු වුණේ නැත්තම් එතන අවුලක්. ඒ කියන්නේ මෙහෙම. ප්‍රඥාව කියන කරුණ අපේ මෙත් සිතට. ප්‍රඥාව කියන කරුණ අපේ කරුණාවට. ප්‍රඥාව කියන එක අපේ මුදිතාවට. ප්‍රඥාව කියන එක අපේ උපේක්ෂාවට එකතු වුණේ නැත්තම් අපිට එතන අවුලක්. අපි කරුණාවෙන් මිනිස්සුන්ට උදව් කරනවා. හැබැයි එතෙන්ට ප්‍රඥාව කියන කරුණ එකතු වුණේ නැත්තම් අන්න අවුලක්. ඒ කියන්නේ සරලව තේරුම් ගන්න කරුණාව කියන එක අපි කියනවා නේද හදවතටයි එකතු වෙන්න ඕනේ. හදවතට නෙමෙයි ඒක ඔළුවෙන් කරන්න ඕන වැඩක්. සරලව කිව්වොත් තේරුම් ගන්න. කරුණාවට මොලේ එකතු වුණේ නැත්තම් මෛත්‍රියට මොලේ එකතු කරගත්තේ නැත්තම් අපි ඇයි මෛත්‍රිය වේසෙන් එයා මෛත්‍රියෙන් යන්නේ ගිහිල්ලා බලනකොට අන්න පස්සේ අනතුරක වැටිලා. ඇයි යන්නේ ඒකට ප්‍රඥාව කියන එක එකතු වෙලා නැහැ. කරුණාවෙන් අනේ උදව් කරන්න යන්නේ. පස්සේ කසාද බැලලා ජෝඩු වෙලා ගිහිල්ලත් ඉවරයි. එතකොට එහෙනම් කරුණාවේ අවුලක්ද? එතකොට එහෙනම් මෙත් සිතේ අවුලක්ද? නෑනේ ඒකට අන්න ඒක එකතු වෙන්න ඕන. අපි තුල ප්‍රඥාව කියන කරුණ. අනුකම්පාව ලෝකයට තියෙන්න ඕන. හැබැයි ඒකට ප්‍රඥාව එකතු වෙන්න ඕන. මෙහෙම නැති වුණොත් එතන විශාල අර්බුදයක්. හදවතින් නෙමෙයි මොළෙනුයි කටයුතු කරන්න ඕනේ. ඔබේ වචනෙන් කිව්වොත් මං ප්‍රඥාව කියන කරුණ අයින් කරලා කතාවක් අයින් කරලා කිව්වොත් මොළයට එකතු වෙන්න ඕනේ. නුවණින්. ඇඟෙන් පයෙන් යන එකක් නෙමෙයි. අතින් පයෙන් කයට මොස්රච්ච දෙයක් නෙමෙයි. ඒක මොළෙන් තියෙන්න ඕනේ. එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ මිගාරමාතු පාසාදේ වැඩ සිටින කාලෙක මිගාරමාතු පාසාදේම වැඩ සිටිය නන්දක මහ රහතන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේ. එතකොට නන්දක ස්වාමින් වහන්සේගේ මිගාරමාතු පාසාදේට තව නමක් මොකද්ද? පූර්වාරාමය. පූර්වාරාමයේ කවුද කරේ? විසාකාවනේ. එතකොට මේ මිගාරමාතු පාසාදේ මේ මිගාර කියන සිටුතුමාගේ මුණුබුරෙක් හිටියා. ඒ කියන්නේ මිගාර සිටුතුමාගේ මුණුබුරා කියන්නේ මිගාර සිටුතුමාගේ නෝනා කවුද? විසාකාවනේ. ඒතර විසාකාවගේ මුණුබුරේ ඉන්නවා හිටියා සාල්හ කියලා. සාල්හත් කියලා. එතකොට ඒ දෙන්නා එයයි ඊට පස්සේ පේකණීය කියන සිටුතුමාගේ හිටියා තව මුණුබුරෙක්. එයාගේ නම රෝහණ. ඒතර මේ දෙන්න දවසක් ඇවිල්ලා නන්දක තාරුන් තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා එකත් පස්ව වාඩි වෙලා ඉන්නකොට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා නන්දක මහරහතන් වහන්සේ ඇහුවා මේ දෙන්නගෙන් පින්නත් සාල්ල ඔයාට මෙන්න මෙහෙම ඔයාලට මෙහෙම කෙනෙක් කිව්වොත් මෙහෙ ඉන්න සාල්ල කටකතාවෙන් ආව කියලා ගන්න එපා. දැන් අපි කියන අපි මේ විවිධ දේවල් ගන්න ආකාරය මේ නන්දක ස්වාමීන් වහන්සේ මෙතන විස්තර කරන්නේ. කටකතාවෙන් ආවා කියලා. පරම්පරාවෙන් ආවා කියලා. මෙහෙම තමයි උනේ කියලා. තමන්ගේ දහම් පොත්වල මේ විදිහට තියෙනවා කියලා කියව පමණින්. තරකයට ගැලපෙනවා කියව පමණින්. න්‍යායට ගැලපෙනවා කියව පමණින් සාල්හ ඔබ දෙයක් ගන්න එපා කිව්වා. මේ දැන් කවුද මේ නන්දක ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ අරගොල්ලන්ට? දැන් මේ අපි ගන්න දේවල් නේ දැන් අපේ ජීවිතේට අපි කටකතාවෙන් ආව කියලා අපි ගන්න අහන් ඉඳලා ඔක්කොම ටික අපි ලනු ටික ගිලිනවා. කහ බුදුරජාණන් වහන්සේ මෙහි උපන්න කියයි එංගලන්තේ උපන්න කිව්වොත් ඒකත් ගන්නවා නයිජීරියාවේ ඉපදුනා කිව්වොත් ඒකත් ගන්නවා හැම එකම ගන්නවනේ. එතකොට එහෙම එපා කියනවා. කටකතාවෙන් ආව කියලා ගන්න එපා. දැන් අපේ ස්වභාවය එහෙමනේ. ඊට පස්සේ උන්න හැමදේම ගන්නවා අපි.
කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා දේශනා කරනවා කොහොමද පරම්පරාවෙන් ආවා කියලා ගන්නත් එපා. දැන් සමහරු දැන් ඒ තමන්ගේ වංශේ කබල් ගා ගන්නවනේ. දැන් වංශේ කබල් ගාන අයගේ ස්වභාවය තමයි පරම්පරාවට දෙනවනේ. තන. එතකොට වංශයට තමයි දෙන්නේ ආතන. එතකොට වංශ කබල් ගා ඉන්න අයට ඔන්න අනතුරක්. වංශයේ හැටියට යන්න ගියොත් එහෙම කබල් ගෑවිලා යනවා. ඒතර වංශයෙන් ආව කිය මේක ගන්න එපා. අම්මලත් මෙහෙම කිව්වා, තාත්තලත් මෙහෙම කිව්වා, කිරියත්තත් මෙහෙම කිව්වා, මීමුත්තත් මෙහෙම කිව්වා, අරමුත්තත් මෙහෙම කිව්වා, කිරි කෑඳැත්තත් මෙහෙමම තියෙනවනේ පිටිපස්සට යනකොට තියෙන්නේ ඔය වගේ ඒවා. මොන කවුරු කිව්වත් අන්න වංශයෙන් ආවා කියලා පරම්පරාවෙන් එහෙම ගන්න යන්නත් එපා. මේ නෝනින් ඉමසලා ගන්න ඕන ආකාරයක් හරි ලස්සනයි මේ කොටස. දේශනා කරන්නේ. ඊට පස්සේ කියන දේශනා කරනවා කොහොමද? මෙහෙම වුණා කියලා. ඒක මෙහෙමයි මේකත් මෙහෙමනේ දැන් ඉතින් මේ කාලයට අනුව මෙහෙමනේ ඉස්සර අතීතයේත් මෙහෙමයි අනාගතයට ඕක මෙහෙමයි වර්තමානයේ ගල්පලා කතා කරනකොට මෙහෙමයි අපි මේ අතීතයේ හිටියට වර්තමානයේට එහෙම බෙදලා ගලපනව නේද මිනිස්සු දැන් කාලේ හැටියට ඉන්න ඕන රෝයි විදි එහෙම ආවා කියලා එකපාර ගිලින්න එපා. ඒ කියන්නේ මේ කාරණා වලින් ගන්න දෙයක්ත් තියෙනවා. පරම්පරාවෙන් ආවා කියලා පරම්පරාවේ තියෙන හැමදේමත් හරිය නෙමෙයි. එකපාරේ හැමදේම ගන්න එපා කියලා කියන්නේ. ඒ ගන්න එපා කියන්නේ ඇයි කියන එක මේක ඊට පස්සේ දේශනා කරනවා. ඊට පස්සේ තමයි පොතපතේ තිබ්බා කියලා එහෙම ගන්නත් එපා. ඊට පස්සේ දැන් පොතපතේ තිබ්බා කියලා දැන් මෙතනදී මා පිටක සම්පදාය මෙතන පිටක සම්පදාය කියනකොට සමහරු මේක වරද්ද ගන්නවා. ඒ තමයි ත්‍රිපිටකයේ තිබ්බ කියලා ගන්නත්. දැන් ත්‍රිපිටකයේ කතාවක් මේ වෙනකොට ලියවිලා නැහැනේ. ඒතර ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනනේ. භාගතුන් වහන්සේ මේ ධර්ම කාරණාවන් දේශනා කරන කොහෙද ත්‍රිපිටකයේ ලියවිලා තිබ්බේ? මේ ජීවමාන ශාස්ත්‍රඥාසේ ඉන්න කාලේ. මේ පස්සේ ඇවෑමෙන් මේ ලංකාවේ මහරහතන් වහන්කාය වැඩ සිටියේ උතුමන් වහන්සේලාට මාතලේ වැඩ සිටියේ අලු විහාරයේදී ගන්ධාරූඪ වුණේ. ඒතර පළවෙනි ධර්ම සංගායනාවේදී ගන්ධාරූඪ උනේ නෑනේ. එතකොට අන්න ඒක ඒ ඔක්කොම වර දැන් ඒකයි මේ සමහර අය අතීතයක් දැන් එහෙම මොකක්වත් දන්නේ නැතුව මේ එතකොට මේ ධර්මයටත් ගරහන. මේ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. එතකොට මේ පොතට ආවේ මේ අද කාලේ මිනිස්යාගේ තියෙන දුර්වලකම මතක ශක්තිය දුර්වලකම එකල වැඩ සිටියේ උතුමන් වහන්සේලා දැකපු නිසා. ඒකයි මේ පොතපතෙන් මේ මිනිස්සුන්ට මතක තියාගන්න බෑ පාඩම් කරගන්න මේවා නැති වෙනවා මේවා ස්ථානගත වෙන්න පුළුවන් මේවා විනාශ වෙන්න පුළුවන්. ඒතර මේවා මෙහෙම ලියලා හරි තිබ්බොත් සංරක්ෂණය කරගෙන තියාගන්න පුළුවන්. අන්නේ අදහසනුනේ මේ උතුමන් වහන්සේලා ගන්ධාරූඪ කළේ. ඒතර ඒක තේරුම් ගන්න අපි දැන් මෙහෙම කිව්වොත් දැන් ඔබට කියනවා අඟුලිමාල පිරිත පාඩම් කරගන්න කියලා. අඟුලිමාල පිරිත හරිය පොඩි පිරිතන්නේ පේලි 4 5ක් 6ක තියෙන. දැන් ඒ පිරිතව සමහර අයට පාඩම් කරගන්න පුළුවන්ද? බෑනේ. ඉතින් එහෙව් එකේ කොහෙද සාමාන්‍යයෙන් ගතු දීඝනිකායේ පිටු 100ක් විතර තියෙන දේශනාවක් කටපාඩමින් දරාගන්නේ. මේ පේලි 6 නිකන් ධම්මපදයේ පේලි 4 ගාථාවක් පාඩම් කරගන්න බැරි මිනිස්සයා. ඒතර තේරෙන්නේ අද දුර්වලත්වයේ. ඒකට අහන්නේ ඒකයි. එතකොට මේ කරුණ අල්ලගෙන අන්න ගරහනවා සමහර නෑ එහෙම පිටිපිටකයටත් වැරදි ඒ ගන්න එපා කියලා ත්‍රිපිටකයේම තියෙනවා. ඒ යන්නේ වැරද්ද ඔන්න නිවැරදි කරගන්න. එතකොට ඔන්න දේශනා කරනවා ඊළඟට මොකද තර්කයට ගැලපෙනවා කියලා එහෙමත් සාල්ල ගන්න යන්න එපා. දැන් සමහරු තර්කයට අද කාලේ කියනවනේ බණ. දැන් තර්කයට අනුව යන අය අල්ලගන්න හරි ලේසියිනේ. දැන් අද කාලේ සමහර අය දැන් අපි ඉගෙන ගන්න රටාවත් එක්ක බොහෝ අයට ඒ නිගමන නිරීක්ෂණ ඒව අනුව තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒ තර්කයට තමයි ගන්නේ. දැන් අපි කිව්වොත් ඒක මෙහෙම සෑයකට දානයක් සෑයකට වන්දනාවක් තියෙනවට වඩා ඒ සෑය යහපැත්තේ ඉන්නවා දුගී දුප්පත් මිනිස්සු කන්න බොන්න නැති ගියක් දොරක් නැති සෑයට ඔය කිරිබත් පූජා කර මහා ඇල් වතුර කඳන් බූලි ගණන් පූජා කරනවට වඩා එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට ෆිල්ටර් ටිකක් හදලා දීලා වතුර ටිකක් දුන්නොත් නරකද ඔය සෑයට දෙනවට වඩා කියලා කිව්වොත් එහෙම ඕන කෙනෙක් අද පටස් ගාලා හුවෙනව නේද? අදී ඇත්තනේ. අර නිකන් ගඩොල් ගොඩකට පූජා කරනවට ඔහොම කිව්වොත් එහෙම දැන් අද එහෙම බනට කියනවනේ. එතකොට ආන තරකයෙන් ගන්න මිනිස්සෙන් ඇඩි ඇත්තනේ.
නිකන් මේ අර මිනිස්සු ඇත්තනේ මිනිස්සු දුප්පත් වෙලා අර වතුර ටිකක් නැතුව ඉන්නවා. මේ තියෙනවද ඔය වගේ ධාතුන් වහන්සේලා නැද්ද කවුද දන්නේ ගඩොල් ගොඩවල් නේ වගේ තියෙන්නේ. ඒවට දෙනවට වඩා ওই බූලි ගණන් පූජා කරනවට වඩා අඩේ ඇත්තනේ එහා පැත්තේ අර ගම්මාන වලට කණ්ඩ දුන්න නම් හරිනේ සල්ලි වලින්. කියලා කියපු ගමන් අර මිනිස්සයා මොකද වෙන්නේ? තරකෙට ගැලපෙන එක ගත්තා. අර යහපතට ගැරෙව්වා, පිනට ගැරෙව්වා. ඒතර ශාස්ත්‍රනාථට පූජා කරපු දෙයට අන්න ගැරෙව්වා. අන්න එයාට නැති උනේ මොකක්ද මේ? මේ හැම කරුණකටම ගැලපෙන්නේ නැත්තේ මොකද්ද මේ? එතකොට ඒ කට කතාවෙන් ආවා කියලා ඒ ලනු ගිලින්නෙත්. තරකයෙන් එන ලනු ගිලින්නෙත්. ඊට පස්සේ පොතපතෙන් ආවා කියලා පරම්පරාවෙන් ආවා කියලා ඒ සියලු කියන මේ ලනු ටික එයා ගිලින්නේ ඇයි? එයා ගිලින්නේ එයාගේ එක කරුණක් නෑ. මොකද්ද? ප්‍රඥාව කියන කරුණ නැති එකයි. ඒ තරකයට ප්‍රඥාව ගෝචර තරකයට ප්‍රඥාව කිසිදාක ගෝචර වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ශ්‍රාවස්තුන්වහන්සේ දේශනා කළේ තරකයෙන් මේ ධර්ම දකින්න බෑ කියලා ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. නුවණින් දකින්න තියෙන්නේ. එතකොට අන්නේ කරුණු ගලපලා බලනකොට ඇත්තනේ කියලා කෙනෙක් හිතනවා. එතකොට ඒ පැත්තට අන්න එයා නැඹුරු වෙනවා. ඒ නැඹුරුනාට පස්සේ එයා දන්නේ නෑ අන්නේ ඇයි ප්‍රඥාව දැන් වනසගත්තනේ. ප්‍රඥාව වනසගත්ත නිසා මේ මං ගරහන්නේ ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේටනේ. ශාස්ත්‍රුන් වහන්සේ ලැබෙන්න හිටින දේනේ මම මේ වළක්වන්නේ. අනේ ශාස්ත්‍රුන් වහන්සේට අපි පුදලා ඊට පස්සේ අසරණයින්ටත් අපි දෙමුකෝ කියලා එහෙම අදහසකට එන්නේ. දැන් සත්පුරුෂය එහෙමනේ ප්‍රඥාවන්ත කෙනා එහෙමයි. ප්‍රථමව ශාස්ත්‍රුන් වහන්සේට පුදන්නේ. ප්‍රථමව ශාස්ත්‍රුන් වහන්සේට පුදලා තමයි යන්නේ ඊතුරු කටු ටික පටන් ගන්නෙ. ඒක අන්න ගෝචරුනේ ප්‍රඥාවට. ඒ කරුණ නැති වෙච්ච ගමන් අන්න සියල්ල අහිමි වෙනවා. බලනද මිනිස්සුන්ට වෙන අනුතුරු. ඒ අද මිනිස්සුන්ට අද ලංකාවේ වෙන මිනිස්සුන්ට වෙන අනුතුරු තියෙන්නේ. එතකොට මේ නැති වෙලා තියෙන හුතුලුකමද ප්‍රඥාවයි කියන එක. තරකය කියන ඕන මිනිස්සෙකුට කියා ගන්න පුළුවන් නේ. මිනිමර්ල මිනිමරුවේ නෑ කියලා තරක කරන්නේ. එතකොට ඒ තරපෙතෙන් ප්‍රඥාවක් වුමනා නෑනේ. තරකේනේ තියෙන්නේ. සාක්ෂියනේ තියෙන්නේ. වසන් කිරීමනේ තියෙන්නේ. වංචාවනේ තියෙන්නේ. අකුසලයනේ තියෙන්නේ. ප්‍රඥාව තුල තිබෙන්නේ කුසලයයි. අකුසල් තුල ගැවීමක් එතන කිසිසේත්ම නැහැ. ප්‍රඥාව 100%ක්ම ප්‍රඥාව තුල සඳහා පවතින පින්වත්නි කුසලය කියන කරුණයි. අකුසලය පව කියන කරුණ ප්‍රඥාව තුල නැහැ. ප්‍රඥාව තුල තියෙන යමක යථාර්ථය ඒ අයුරින් දැක්මයි. ඒ අයුරින් පිරිසිදු දකින්නා වූ දෙයි. ඒකේ ප්‍රඥාව තුල තියෙන්නේ. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කොහොමද කරුණු සලකලා බලනකොට ඒකත් ගැලපෙනවා. ඒ අයුලින් ගන්න එපා. ඊට පස්සේ තමයි පිළිගත යුතු කෙනෙක් මේක කියන්නේ කියලා දැන් එහෙම ගන්නත් එපා කියනවා. දැන් අද කාලේ අපේ තුල දැන් අද කාලේ නම් ගත්තොත් තියෙනවනේ මහාචාර්ය කෙනෙක්. ඊට පස්සේ ලොකු ආචාර්ය කෙනෙක්, ප්‍රසිද්ධ කෙනෙක්, ටීවී එකට එන කෙනෙක්, ඊට පස්සේ දේශනා විවිධ දේශනා පවත්වන කෙනෙක්, රටත් ගිහිල්ලා බණ කියන කෙනෙක්, ඊට රට ගිහිල්ලා දේශනාවන් තියෙන කෙනෙක්, ලොකු සල්ලිකාරයෙක්, ලොකු වාහනයක නැගලා යන කෙනෙක්. ඒක ලොකු කතාවම තියෙනවනේ. එතකොට අන්න ලොකු අන්න ඒව ගන්න එපා කියනවා. එයා පිළිගත්තා කියලා. මොකද පිළිගත්ත කෙනෙක් දැන් පිළිගත්ත හැමෝම කියන දේ ඒක නෙමෙයි. ඒ පිළිගත්ත අය අතරින් සමහර අය නැද්ද? සමහර පිළිගත්ත අය කිව්වේ රුවන්වැලි සෑයට බඳින්න යන්න එපා කියලා. සමහර මහාචාර්යවරු කිව්වේ. ඒකට සමහර මහාචාර්යවරු කිව්වේ ඊට පස්සේ සෑයල් බෝධිවල් වඳින්න යන්න ඕනේ. සමහර ඔය පුරාවිද්‍යාවේ ඉන්න මිනිස්සු ඉන්නේ. හැමෝම නෙමෙයි අහිංසකයි ඉන්නවා. සමහර පුරාවිද්‍යා මිනිස්සු ඉන්නවනේ. පුරාවිද්‍යාව කියලා එක මිනිහෙක් කිව්වා මහ මෝඩ කතාවක්. ඒකේ ඉන්න ඒ තමයි සෑයක් හදන්න දෙන්නේ නැහැ. එයා කියන්නේ මොකද්ද? ඒ සෑය තියෙන්න ඕනේ මාර විදිහට වල් වැදිලා ඊට පස්සේ ගල් ටික කඩා වැටිලා ඒකළු පුරාවිද්‍යාව. ඉතින් අර මේ ඥානෙ දෙන්න බැහැනේ. ඉතින් මොනව කරන්නද? ඒ සමහරු බත් කෑවට සමහරු ඉන්නවනේ මේ ලෝකේ සමහර අය බත් කනවා.
බත් කෑවට උගුරෙන් පල්ලහැට යනකොට ඒවා තනකොළ වගේ වෙනවා. ඉතින් ඒ ඥානෙ දෙන්න බෑ. ඉතින් ඒ වගේ කෙනෙක් අර වගේ දෙයක් අහිංසක ධර්මයක් දන්නේ නැති මිනිස්සුෙකුට කිව්වොත් එහෙම මේවා එහෙම දේවල් නෙමෙයි මේ වගේ තියෙනවද ඇතුළේ ඒවා නැද්ද දන්නේ කියලා. ඒ වගේ කෙනෙක් කිව්වොත් එහෙම අර අහිංසකව සෑයට බෝධියට බැඳගෙන හිටපු මිනිස්සෙක් ආය වඳින්න යයිද? එතකොට ආන්ගෙන් මේ පිළිගත්ත මිනිස්සු කියන අය මේ රජයේ ආයතනලු ඔන්න. එතකොට ඒ වගේ මහා ඥාන සම්භාර තියෙන අය ඉන්නවා. ඒ වගේ පිළිගත් අය. එතකොට මේ ඥාන සම්භාර එහෙම තියෙන අය අන්න කියන දේ ගිල්ලොත් අන්න අනතුරුයි. ඒතර මේ අද මිනිස්සුන්ට වෙන අනතුරු එහෙම කිව්වා කියලා අන්න ගන්න එපා කියනවා. ඊට පස්සේ හරි ලස්සනයි. ඔන්න දැන් ওই විදිහට දැන් විවිධ අයුරින් කියනන කට කතා වලින් තර්කයෙන් පිළිගත් අයගෙන් පොතේ පතේ තිබ්බා කියලා පරම්පරාවෙන් ඔහොම දැන් ඕවා කියලා ওই විදිහට මේ ඊට පස්සේ කියනවා මොකද්ද පින්නසාලි යම් විටක මේ දේවල් අකුසල් මේ දේවල් වරදින් යුක්තයි මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලා තියෙන්නේ කියලා මේ දේවල් සමාදන් වෙලා අහිත පිනිස දුක් පිනිස පවතින්නේ කියලා ওই විදිහට අර කියපු කතාවන් වලින් කෙනෙක් ওই විදිහට කියනවා නම් ඒ විදිහට කියනකොට ඒ දේවල් තුලින් කුසල් වැඩෙන්නේ ඒ දේවල් තුලින් අකුසල් වැඩෙන්නේ කියලා ඔබ තුලටම වැටහෙනවා නම් තමා තුලින්ම වැටහෙනවා නම් ආන්න ඒ දේවල් අත්හරින්නේ නැහැ කියනවා. එතකොට මේ කියන්නේ ඒ දේවල් කියනකොට හැම දෙයක්ම අහන් ඉඳලා ඒ අය කියන දේවල් වලට අවධානය යොමු කරගෙන අහන් ඉන්න කියනවා. මොකක්ද? ඒ අය ඒ කියන දේවල් වලින් කට කතාවෙන් එන දේ තුලින් පොතපතෙන් එන දේ තුලින් පරම්පරාවෙන් එන දේ තුලින් පිළිගත් පුද්ගලයෝ කියනවා කියන දේවල් තුලින් තාරකයට අනුව ගැලපෙනවා මේ විදිහට ගැලපෙනවා කියන කරුණු වලදී තමන් අහන් ඉඳලා තමන්ට අන්න කල්පනා කරන්න කියනවා. අන්න ඒ කල්පනාවට තමයි උපකාර වෙන්නේ ප්‍රඥාවන්න. එතකොට අන්න තේරෙනවා නම් මේ දේවල් වලින් මේ කියන දේවල් වලින් අකුසල් දුරු වෙනවා කුසලයේ වැඩෙනවා කියලා තමන්ට තේරෙනවා නම් අන්න ඒ දේ ගන්න කියනවා. කුසලයේ දුරු වෙනවා කියලා තේරෙනවා නම් ආන් ඒ දේ අත්හරින්න කියනවා. ඔන්න හොඳට බලන්න. එතකොට ඒක තේරුම් ගන්න පුද්ගලයාට අවශ්‍ය වෙනවා නේද? එහෙනම් මේ ප්‍රඥාව කියන කරුණ. නැත්නම් අන්න එයාට අර බැහැර වෙනවා යහපත. දැන් අර තර්කයට අනුව දැන් අපි ගත්තොත් එහෙම අර විදිහට කියන නිසා ඔන්න සෑයට බෝධියට අල්ලපු ගමට දෙන්න කියනවා. එතකොට එයා තුල නැත්තම් මේ කරුණ තේරුම් ගන්න එයා මොකද කරන්නේ? අනේ සාදු කියලා අර දෘෂ්ටි වලඳ ගන්නවා. වෙලඳගත්ත ගමන්ම එයා කුසලයේ වේසයෙන් අන්න වෙලඳගත්තේ කුමක්ද? අන්න කුසලයේ. ඔන්නෝක යද මිනිසුන්ට වෙන්නේ. ඔන්න බලන්න. නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරන පින්වත් සාල්ලේනි. මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ලෝභය කියලා දෙයක් තියෙනව නේද කියලා අහනවා. එසේ ස්වාමීනි. පින්වත් සාල්ල ඔය ලෝභය කියලා යමකට කියනවා නම් ඕකේ තේරුම හැටියට කියන්න තියෙන්නේ අභිජ්ජාව කියලා දැඩි ආසාවටයි කියනවා. ලෝභය කියලා දෙන්න තියෙනවා නම් කියන්න තියෙන්නේ ওই දැඩි ආසාව අභිජ්ජාවට කියන අනුන්ගේ සතුටේට ආසා කිරීම. ඒතර අභිජ්ජාව කියන කරුණ මොකේද දයිති වෙන්නේ? දස අකුසල් වලින් කායට වචනේ මනසට ඔක විදිහට වෙදෙනවනේ. ඒ මොකේද? මනස මුල් කරගත්තා අභිජ්ජාව තමයි බලවත්ම. ඒතර මිත්‍යා දෘෂ්ටිය, ද්වේෂය ඊළඟට යන අභිජ්ජාව. ඒතර ලෝභය කියන කරුණටම තමයි අභිජ්ජාව කියලාත් අන්න කියන්න පුළුවන් නේ කියනවා. එතකොට මේ දැඩි ආසාවෙන්, ඒ දැඩි කැමැත්තෙන් නැත්තම් ලෝභයෙන් ඒ ඉන්න කෙනා තුල ඒ දේවල් මොනවද මේ? මේවා අකුසල්නේ. එතකොට මේ අකුසලයේ තුල පිහිට වෙමින් තමයි ඒ කෙනා අන්න අර විවිධ තර්ක විතර්ක විවිධ දේවල් කියන්නේ. කියන නිසා මේ ලෝභයට යට වෙලා අභිජ්ජාවට යට වෙලා ඔහු කියන නිසා
අන්නේ ලෝභයට යට වෙලා, ද්වේෂයට යට වෙලා, මෝහයට යට වෙලා ඉන්න පුද්ගලයෝ අන්නේ ඉතින් අහනවා. ඒ දේ අහන නිසා යාලට අන්න තේරුම් ගන්න ප්‍රඥාව නැති නිසා ආන්නේ ඒගොල්ලෝ ඒකට අහුවෙලා යනවා. ඒ අහුවෙලා ගිහිල්ලා වෙන දේ කියනවා මෙන්න සාල්හේනි. මෙසේ ලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යට වූ සිතින්, ලෝභයේ වැළඳක සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිනිස, දුක් පිනිස පවතිනවා නම් එබඳු ප්‍රාණඝාතයන් අන්න ඔහු කරනවා කියනවා. එබඳු සොරකම් ආදී දේවල් ඔහු කරනවා කියනවා. පරදාර ස්ත්‍රී සේවනයේ ආදී දේවල් ඔහු කරනවා කියනවා. බොරු කියනවා කියනවා. වචන යසංවර කරගන්නවා කියනවා. ඒ හේතුවෙන් ඔහු ඒ කෙනා අන් අයද අනිත් උදවියද ඒ දුෂ්චරිතයේ ඒ විදිහටම සමාදන් කරනවා කියනවා. ඔන්න බලන්න විනදී. ඒක නේද? ඒකනේ දැන් අර වගේ ඔන්න එක්කෙනෙක් කියනවා මේ විදිහට ඔය වතුර ඔය බොරුවට පූජා කරලා පැන් පූජා කරලා ඉත වැඩන්නේ එහා පැත්තට අපි හදලා දෙමුකෝ කියලා කියනවා. ද්වේෂයෙන් නැත්තම් ලෝභයෙන් නැත්තම් මෝහයෙන් වෙහිලා ඉන්නේ පුද්ගලයා කියනවා. ඒ කියලා නිසා අන්න ඔහුත් අකුසලයේ ඔහුට ඉස්සෙල්ලාම හැම්බෙනවා. ඊට පස්සේ අහිංසක අනිත් උදවියත් අන්න ඒකේ සමාදන් කරනවා කියනවා. එතකොට ඒක අහන් ඉඳලා සාදු සාදු කියනයි නැද්ද? එතකොට දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේට පළවැල පූජා කළා කියලා ඉස්සර අපේ සේරුවා වලට කී දෙනෙක් ගැරහෙව්වද? ඒ ශාස්ත්‍රුන් වහන්සේට පළවැල ටික පූජා කරලා ඉවරලා ඒ පින්කම අවසානයේ අනේව බෙදලා දුන්නා. අපේ යත් වලින්ම මේ අහිංසක මිනිස්සුන්ට. ඒතර ඒ කතාව යන්නේ නැහැ අර විදිහට පූජා කළා කියලා ගැරහෙව්වනේ. එතකොට මේ පූජා කරපු අපිට පින රැස් වුණා. ගරහපු අයට ඒකිනුත් එයාලට පව රැස් වුණා. ඒක අනේ යෝ මුන්ට පිස්සුනේ කියලා ওই විදිහට කියලා ඒක අනුමෝදන් වෙච්ච අයට ඒගොල්ලන්ටත් ඒ විදිහටම පාපේ රැස් වුණානේ. මේ කාටද? මේ ශාස්ත්‍රඥාසට දුන්න දෙයටනේ. බලන්න එක ලෝභී, එක ද්වේෂ සහගත, එක මෝහ සහගත පුද්ගලයෙකුගේ ඒ කටකතාවෙන් නැත්තම් ඒ තරකයෙන් නැත්තම් ඒ පිළිගත් පුද්ගලෙක් නම් ඒ පුද්ගලයන්ගේ ඒ ස්වභාවය නිසා ප්‍රඥාව නැති උදවියට වෙන අනතුර මේ. ඒතර සසරේ කවදාවත් ඒගොල්ලන්ට ආය හම්බෙයිද? කිසිදාක නැහෙනි. ඒතර බලන්න ඒ හේතුවෙන් අර අසත්පුරුෂයත් අකුසලයේ දෙනවා. ඒ අසත්පුරුෂයන් නිසා අන්න උදවියත් ඒ අකුසලයේ යොදවනවා කියනවා බලන්න. ඊට පස්සේ නන්ද මහරහතන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා කොහොමද? පින්වත් සාල්හිනි මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ කියනවා. ද්වේෂය කියලා වචනයක් ඔය අහලා තියෙනව නේද? අකුසලයක් ගැන ද්වේෂය කියලා එකක්. එහෙමයි ස්වාමීනි කියනවා. පින්වත් සාල්හිනි ඔය ද්වේෂය කියලා කියන්න තියෙන්නේ ව්‍යාපාදයටයි කියනවා. තරහවටයි කියනවා. එතකොට ඒ කියන්නේ පුද්ගලයෙක් තරහව මුල් කරගෙන කටකතාවන් ඊට පස්සේ මේ තරකයට ගැලපෙන දේවල්, පරම්පරාවෙන් එන දේවල් ද්වේෂය මුල් කරගෙන වැරදි කියනවා යා. ලෝභය මුල් කරගෙන වැරදි කියනවා යා. ඒ වැරදි කීම නිසා අන්නේ දුෂ්ට සිතින් ඉන්න ඒ පුද්ගලයා ඒ හේතු වෙන ද්වේෂයට යට වෙලා අන්න ඒ හේතුනුත් එයා අන්න ප්‍රාණඝාතයේ, සොරකම, වැරදිකාම සේවනයේ, කේලම්, හිස් වචන, පරුස වචන ආදී ඒ දස අකුසලේම අන්න එයා යෙදෙනවා කියනවා. එයත් කරගෙන අන්න අයටත් අන්න ඒ තුල සමාදන් කරනවා කියන ද්වේෂයට යතු වෙන නිසා. දැන් සමහර වෙලාවට තියෙනවා සමහර අයට පින් කරන්න ආසයි. එයාට මේ පින කරගන්න තරම් හැකියාවක්, ශක්තියක් නැහැ. එතකොට මේ පින්කම් කරන අය දිහා බලලා තමාට හැකියාව නැති නිසා අන්න තමාරු ගරහනවා. එතකොට අන්න ඒ උපකාරුනේ ද්වේෂය. එතකොට ද්වේෂය මුල් කරගෙන ඒකට යන අයට අන්න එක්ක ගරහන යන්න එපා. එතකොට අන්න ඒ හේතුවෙන් අන්න අර යන අය නිසා දැන් බලන්නකො පේතවත් වල එහෙම තියෙනවනේ. පේතවත් වල ලස්සන කතා ඕන තරම් අන්න පේතවත්තු කියවල බලන්න මේ වල ලස්සන කතා ඕන තරම් දානේ දෙන අය වලක්වලා. එතකොට දානේ දෙන්න යන අනේ ඕනේ ඒ වලක්වනවා. ඊට පස්සේ වෙන මාර්ග පෙන්නනවා. ඒ වගේම තමයි විමානවත් තුල තියෙන දැන්. ඒ දානේ දෙන අයට ඒ යන්න මාර්ගය පෙන්වන මෙහෙට යන්න ඔයා ගන්න. අත දික් කරලා මම අසවල් තැන දානශාලාව තියෙන්නේ කියලා මං කලේ පිනකට අත දික් කරලා මෙහෙම තමයි කියලා මාර්ගය පෙන්වප එක විතරයි කියනවා. එතකොට බලන්න මේ බත් හැන්දක් දීලා නැහැ. මේ යන්න මාර්ගය පෙන්වලා විතරයි. ඒකින් ලැබිච්ච පින කියනවා මෙහෙම මට ලැබුණේ කියනවා.
ඒතර බලන්න මේ පිනක මේ අද්වේෂී සහ ද්වේෂී තියෙන දෙපැත්ත. ලෝභය සහ අලෝභයක තියෙන දෙපැත්ත. එතකොට මේ දේවල් මිනිස්සුෙකුට වෙන්නේ ප්‍රඥාව තිබුණා නම් ඒ ප්‍රඥාව තියෙන කෙනාට මොකද කරන්නේ? ඔහුට Tamanට ඒ විදිහට කරගන්න හැකියාවක් හැමෝටම එක ලෙස පින්බලයක් නැහෙනේ. හැමෝටම එක ලෙස පිරිස එකතු වෙන්නේ නැහැ. දැන් අපි හිතමු පුද්ගලයෙක් වටා මිනිස්සු කතා කරපු දැන් ඒ කෙනෙක් කතා කරනවා. මෙහෙ එන්න කියපු ගාම එයා වටා පිරිස වහා එකතු වෙනවා. ඒ වැඩේම කරන්න එතන ඉන්නේ ඊළඟ කෙනෙක් අනේ ඉන්න කියපුවම මෙලෝ බලු බල්ලෙක්වත් ඉන්නේ නැහැ. එතකොට අරයා ද්වේෂයෙන් අරයා එකතු වෙන අරයා අනිත් කෙනාට පිරිස එකතු වෙනවා කියලා එයාට කයි කතන්දර හදලා හරියන්නේ නැහැ නේ. ඒතර නුවණැත්තෙක් නම් ඒ කෙනා නුවණතිර කෙනා මොකද කරන්න ඕනේ? ඒ අනුමෝදන් වෙන්න ඕන. අන්නේ අනුමෝදන් වෙන්න ඕන කියන කරුණ ඒ උතුම් දේ එයාට ලැබලා දෙන්නේ මොකකින්ද? අන්නේ දේ ඉස්මතු කරලා දෙන්න උපකාරන්නේ ප්‍රඥාව. ප්‍රඥාව නැති වුණොත් ඒ අනුමෝදන් වෙන්නේ ගරහනවා. මිනිස්සු එකතු වර කරනවා. ඊට පස්සේ කල්ලි හදා ගන්නවා කියලා අන්න කතන්දර හදනවා. නැති උනේ කොමක්ද එයාට? ප්‍රඥාවයි නැති උනේ. ප්‍රඥාව තිබුණා නම් අනේ සාදු සාදු එයා මේ විදිහට කරනවානේ කියලා එයත් ඒක උදව් වෙලා එයත් අනුමෝදන් වෙලා එයත් උදව් වෙලා එයා එකෙන් පින කරගන්නවා. අද මිනිස්සුන්ට නැත්තේ ආන්නේ ඒකයි. අද පුද්ගලයා කරන්නේ ඒ විදිහට බලාගෙන ඉඳලා ගරහා යන එකනේ. කයි කතන්ද හදන එකනේ, ආબોධ චෝදනා කරන එකනේ, ඒ කරන පුද්ගලයාගේ පින වළක්වන එකනේ. ඒක සසරේ කොහොම හම්බෙයිද පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒතකොට මේ මිනිස්සු ආයේ තීර ටිකක් නැති වෙනවනේ. දැන් මේ ජීවිතේ පිරිසක් එකතු වෙන්නේත් නැහැ. එතකොට ඒ එකතු වෙන කෙනෙක් දිහා බලලා අනුමෝදන් වුණෙත් නැහැ. එතකොට මේ ජීවිතෙත් වලේ. ඊළඟ ජීවිතේ වලේ නෙමෙයි නිරේ. එච්චරයි කියන්න තියෙන්නේ. රෝමෝකයි මිනිස්සුන්ට වෙන්නේ අනතුර. මේ ප්‍රඥාව කියන කරුණක නැති එකේ තියෙන භයානකකම. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කොහොමද? පින්න සාලේනි මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ කියලා අහනවා. මෝහය කියලා කරුණක් තියෙනවා නේද? ඔයා අහලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. ඔන්න ඔය මෝහය කියන එකට තරණ තමයි කියන්නේ තියෙන කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා කියන්නේ යමක තියෙන ඇත්ත සැටියෙන් පේන්නේ නැහැ යාට. දුකේ යථාර්ථය යාට පැහැදිලිව පේන්නේ නැහැ. දුකෙන් හටගන්නේ මේකයි කියලා යා පැහැදිලිව දන්නේ. දුකෙන් නිදහස් වෙමින් සාක්ෂාත් වන්නේ මෙයයි කියලා යා දන්නේ. මෝහයෙන් කරන්නේ ඒක. මෝහයට කියන්නේ ඒක අවිද්‍යාව කිව්වේ ඒකයි. දුක නිදහස් වෙන්න තියෙන්නේ මෙන්න මේකයි මාර්ගය කියලා යා දන්නේ. ඒ මෝහයෙන් ඒ අවිද්‍යාවෙන් ඉන්න නිසා අන්න යට වෙන අනතුර. ඒ මෝහයෙන් ඒ අවිද්‍යාවෙන් ඉන්න නිසා දුකෙන් නිදහස් වෙන්න මෙන්න මේකයි කියලා කියපු ගමන් එයා වෙන බලිතොයිල් අනුරාධපුරේ යනවා. දැන් අද කාලේ සිස්ටම් එකනේ අනුරාධපුරේ පොඩි පොට් එකක් තියෙනවනේ. එහෙට්ටනේ ගොඩක් අය යන්නේ. ඒතර අනුරාධපුරේ යන අය ඉන්නවා. මේ රුවන්වැලි සෑහරි නෙමෙයි වෙනම තැනක් තියෙන වෙන තැනක් රතුපාර නූලක් ගැට ගහලා පොඩි මේකක් කරන. ඒකට ඒ තැනට යනවා දුකින් නිදහස් වෙන්න කියලා. ඊට පස්සේ කලින් ගිහිල්ලා නාගත්ත ඉන්දියාවේ පැත්තේ තැනකට සමහර අය. එතකොට ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ අවිද්‍යාවෙන් හසුරවනවා. එතකොට ඔන්නෝකයි අද මිනිසුන්ට වෙන තැන් වෙන අනතුරු. මිනිස්සෙක් දුකට විපතට පිළිසරණක් ලබා ගන්න ගියාට කමක් නැහැ. ඕන මිනිස්සෙක් දුකකට අකමැති. ඔබ මම අපි හැමෝම ලෙඩ වෙන්න අකමැති. මරණයට අකමැති. ප්‍රියයෙන් වෙන් වෙන්න අකමැති. එතකොට ඔය වනේ දුක්. නමුත් ඔය දුක එනවා කියලා කෙනෙක් හිතන්නේ දුක දෙනවා කියලා කෙනෙක් හිතන්නේ දුක නැති කරවන්න කියලා කෙනෙක් හිතන්නේ සමහර අය කියන්නේ මොකද්ද? අන්න අර වගේ එක්ක දෙවියෙක් එක්ක භූතයෙක් එක්ක යකෙක් එක්ක රහයෙක් මොකක් හරි එකක් හිතනවා. එතකොට එහෙම මුල් කරගෙන අන්න එයා ඒකට මුල්ුණේ යන අවිද්‍යාව. ඒකයි එයා ඒ අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? මේ මෝහය මුල් කරගත්ත ඒ අවිද්‍යාව කිව්වේ මොකක්ද? එයා හිතුවේ දුක දුන්නේ අන්නේ අසවල් පිරිස කියලා. නමුත් දුක ඇතිකලේ කුමක්ද කියන එක ශාස්ත්‍රඥ දේශනා කරනකොට තණ්හාවයි. අන්නේ නැති එකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ දුකින් නිදහස් වෙන්න එයා හිතනවා අන්න අර ලස්සන ලොකු ගල් අල්ලපු මර අමුතු පහේ අර රවුම් දැම්මනම් ඊට පස්සේ රතු පාට නූලක් ගැට ගහගත්තනම් ඊට පස්සේ මේ බෙල්ල බෙරගෙඩියක් එල්ල ගත්තනම් එයා හිතුවේ දුක නිදහස් වෙන මාර්ගය කියන එකයි. එතකොට දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා ශාස්ත්‍රඥ දේශනා කළේ
අන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචාය නේද ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකයි දුකින් නිදහස් වෙන මාර්ගය. එතකොට ආන්න ඒක නැති එකයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ මෝහයෙන් පුද්ගලයා අන්ධ වෙලා ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඒ හේතුවෙන් ගිහිල්ලා එයා මොකද වෙන්නේ? තව තව අනතුරටම වැටිලා යනවනේ. මිත්‍යා දෘෂ්ටි පිටිපස්සේම ගිහිල්ලා දුකකට පිළිසරණකට විපතකට බෙහෙතක් හේතක් කරගන්නවා කියන එක ඒක අහිංසකයි. එතකොට මේ අහිංසක මිනිස්සයන් මේකට අහු වෙන්නේ. ඒ අහුනේ ඇයි? ඔහු තුළ තිබෙනා අන්න මෝහය නිසා. ඒ මෝහයට ඔහු අහුනේ ඇයි? ඒ මෝහය ඔස්සේ ඔහු ගියේ ඇයි? එක්ක කාගේ හරි කටකතාවකින්. එක්ක කාගේ හරි බැලුවොත් එහෙම තරකයට අනුව ගැළපීමකින්. එක්කෝ කවුරු හරි දෙයක් කියලා ඒ දේ මුල් කරගෙන අන්න එයා ගිහිල්ලා නේද මේ දේවල් වෙන්නේ පුද්ගලයන්ට. ඒ ඉන්න කෙනා ඇවිල්ලා මෙතෙන්ට අපිට කියන්නේ නේ ඉන්න යා මල් ළඟට කියලා කියන්නේ නේ. දැන් අද කාලේ මේ වගේ වෙලාවට රූපවාහිනියක් බැලුවොත් එහෙම උදේ වෙලාවට මේ වෙලාවට ලස්සනට කියනවනේ. අසවල් දේ මේ වෙලාවේ හොඳ නෑ, මේ වෙලාවේ මේක කරන්න හොඳ නෑ, අසවල් වෙලාවේ මේක හොඳ නෑ. අද ඔයා මේ පාට අඳින්න, මේ කෑම කන්න, පායට බෙලිකටු, හිසට නිදි කුඹා තබා යන්න ගග ඔය විදිහට මේ වෙලාවට උදේට කියනවා සමහර ටීවී channel වල. එතකොට අර මිනිස්සු ඉතින් අර බෙලිකටු ගොඩේ යනවා. එතකොට දැන් එයාට ඒ අහිංසකයෙක් හැබැයි ඒ හිතන ඉන්නේ අහන කෙනා. ඒ අහිංසකේ අහුනේ ඇයි? අන්න අර කටකතාව අර කියපු දේ මේ පොතේ මෙහෙම තිබ්බා මේ પરම්පරාවේ ඉඳන් එන්නේ ගග අන්න කිය දැන් මේ එපා කිව්වේ ආන් ඒකමයි. ඒ එපා කියපු දේ අහන්න ගිහිල්ලා ප්‍රඥාව නැහැ කියන කරුණ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ නැති කර ගන්න ඕනේ කියලා. ප්‍රඥාව නැත්තම් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මට ප්‍රඥාව මදි. එහෙනම් මා ප්‍රඥාව ඇති කරගත යුතුයි කියන එකයි. ඒ ඇති කර ගන්න ඒ කෙනාට උපකාර වෙන්නේ බුදුරජාණන්සේගේ දහමයි. ඒ ධර්මයෙන් තමයි අන්නේ කෙනා ප්‍රඥාව ඇති කරගන්නේ. වෙන කිසිම දෙයකින් නෙමෙයි. එතකොට ওই විදිහට අන්න නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරන අහනවා එහෙනම් සාල්ලෙහිනි ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ කියලා අහනවා. ඔය කියපු දේවල් කුසල්ද නැත්නම් අකුසල්ද කියලා අහනවා. ස්වාමීන් ඔය කියපු දේවල් ඔක්කොම අකුසල්නේ. ඔය කියපු දේවල් මුල් කරගෙන වැඩෙන්නේ දැන් ලෝභයෙන්. ඒ ලෝභය නැත්නම් ඒකට කිව්ව මොකද අවිජ්ජාව. ඊට පස්සේ ද්වේෂය නැත්නම් ඒකට කිව්ව මොකද ව්‍යාපාදේ. මෝහය නැත්නම් මේ අවිද්‍යාව. ඔන්න ඔය කියපු දේවල් ඔය කුසල්ද අකුසල්ද සාල්ලය කියලා අහනවා. ස්වාමීනි ඔය දේවල් අකුසල්. ඔය දේවල් වරදින්ද යුක්ත වරදින් තොරයිද කියලා අහනවා. ස්වාමීනි ඔය දේවල් වරදින් යුක්තයි. නුවණැත්තන් විසින් ගරහපු දේවල්ද නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු දේවල්ද? ස්වාමීනි නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ. ඔය දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් අහිත පිනිස දුක් පිනිසද පවතින්නේ. එහෙම නැත්තම් ඒ විදිහට අහිත පිනිස දුක් පිනිස නොපවතීද කියලා අහනවා. ස්වාමීනි ඔය දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් දුක් පිනිස අහිත පිනිසමයි අපිට සිතෙන්නේ පවතින්නේ කියලාමයි අපිට සිතෙන්නේ කියනවා. පින්වත් සාල්ලීනි එහෙනම් ඔබ ඔන්න ඔය දුක් පිනිස අහිත පිනිස පවතින කරුණු අන්න දැන් ඔබ අත්හරින්න කියනවා. ඔබ තුලින්ම නේද දැන් මේ දේවල් තේරුම් ගත්තේ කියලා අහනවා. ඔබ බලන්න දැන් ඔබ මේ දේවල් තේරුම් ගත්තේ බලන්න කටකතාවෙන් ආවා කියලා නෙමෙයිනේ. තරකයට ගැලපුණා කියලා නෙමෙයිනේ. න්‍යායට ගැලපුණා කියලා නෙමෙයිනේ. ඊට පස්සේ પરම්පරාවෙන් ආවා කියලා නෙමෙයිනේ. පිළිගත යුතු කෙනෙක් කිව්වා කියලා නෙමෙයිනේ. දැන් ඔබ තුලින්ම නුවණින් නේද තේරුම් ගත්තේ මෙන්න කුසලය මෙන්න අකුසල් කියලා. මේ දේවල් යහපතින් මේ දේවල් වරදින් යුක්තයි මේ දේවල් වරදින් නැහැ කියලා. එතකොට මේ දෙයට මුල්ුනේ අන්න ප්‍රඥාවයි. කුසලයේ අකුසලයේ යනු ප්‍රඥාවට මූලික දෙයක්. සම්මා දිට්ඨියට අයිති දෙයක්. මම ඒකයි කුසල අකුසල කියලා කියන්නේ සම්මා දිට්ඨියට අයිති දෙයක්. කුසල අකුසල තේරුම් ගැනීම කිව්වේ. සම්මා දිට්ඨිය යනු කුමක්ද? ප්‍රඥා ස්කන්ධයට අයිති දෙයක්. ඒතර බලන්න ඒ විදිහට කුසලයේ අකුසලයේ යහපත අයහපත හරි විදිහට තේරුම් ගත්තොත් අපිට ලෝකයා මොන දේ කිව්වත් මොන දේ පෙන්නුවත් අපි මොන පොත බැලුවත් මොන දේ ඇහුවත් අන්න කෙනෙකුට බේරෙන්න උපකාර වුණේ කුමක්ද එහෙනම්? ප්‍රඥාව කියන කරුණයි. ප්‍රඥාව ඇති කරගන්න ඒ කෙනාට උපකාර වන්නේ කුමක්ද? මනෝවිද්‍යා පොතද? නෑ. උපකාර වුණේ කුමක්ද?
ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. තථාගතයන් වහන්සේගේ ධර්මය යම් කිසි කෙනෙක් අසලා නුවණින් විමසන්න පටන් ගන්නේද අන්න ඒ කෙනාට තමයි ප්‍රඥාව ඇතිවන්නේ කියලා ආලවක සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ආලවක යක්ෂයා අහන ප්‍රශ්නෙදි කතංසු ලබති පඤ්ඤං කියලා අහනවනේ. ඒතර එතනදී දේශනා කළේ. ඒ නිසා පින්වත්නි මේ කියපු ටික ගැන ඔබ හොඳට හිතන්න. නැවත නැවත හිතන්න. විවිධ පුද්ගල විවිධ දේවල් කියයි. විවිධ දේවල් අපිට අහන්න ලැබෙයි, විවිධ බණ අහන්න ලැබෙයි, විවිධ දේවල් කියන්න ලැබෙයි, විවිධ දේවල් අහන්න, කියන්න, කියවන්න, කරන්න ලැබෙයි. දකින්න ලැබෙයි. ඒ කිසිම දෙයක් එලෙස ගන්න එපා. ඔබ මේ හැම දෙයක් තුළම බලන්න කුසල්ද අකුසල්ද කියන දේ බෙදා වෙන් කරලා හොඳට නිස්කලංකව නිසල්මනේ කල්පනා කරලා බලන්න. එකපාර කල්පනා කරන්නත් අද හැකියාවක් නැහැ මිනිසුන්ට. නිස්කලංකව නිසල්මනේ කල්පනා කරලා බලන්න 10 12 වතාවක් 100,000 වතාවක් කල්පනා කරලා බලන්න. කුසලයේද මේ යන සිස්ටම් එකෙන් ඇතිවන්නේ අකුසලයේද ඇති වෙන්නේ කියලා හොඳට නුවණින් බලන්න. ඒ බලලා කුසල් නම් අන්න ජීවිතයට එකතු කරගන්න. අකුසලයේ නම් අන්න බැහැර කරන්න. ඒකේ තමා තුලින් මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒතකොට මේ විදිහට මේ ධර්මයේ නුවණින් පිළිසිර දකිමින් සත්තුරු සැසුරේම වාසය කරමින් උතුම් ප්‍රඥාවම දියුණු කරගන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ පහළ බඩල්ගම බණ්ඩාර කොස්වත්ත ලිපිනේ පදිංචි පින්වත් ආර්.කේ.ඒ. රත්නායක බණ්ඩාර මහතා සහ අයි.එච්. පොඩිමණිගේ මහත්මිය විසින් රැස් කරගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමැති සීල දෙවිවරුන්ට, සක්දෙව් රජුන්, ඒ වගේම සතරවරම් දෙව්මරත් දරුවන්, ආලවක සෙන්පතිතුමා, සීවක සෙන්පතිතුමා ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ටත් ඔබ අප සියලු දෙනාගේ මිෂ්ඨ දේවතරුන් වහන්සේලාටත් මේ පින්බීමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියෝද සුමන සමන් දෙවියනුදුන් පුල්ලන් දෙවියනුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම්ගුත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන් ඒ වගේම බඹලෝ වාසී බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන් දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂයෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම රත්නායක බණ්ඩාර මහතා නමිනුත් පොඩිමණිකේ මේ මහත්මිය නමිනුත් ඒ දෙපාර්ශ්වයේම මේ පරිලවයන්ට යෙදුන දෙමාපියන්ට ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මේ පරිලව ගොස් යම් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ද මේ පින් සමලෙස අනුමෝදන්න ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් විත්වා සුවපත් විත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පවුලේ සියලු දූ දරුවන්ට මුණුබුණ මිරිවියන් ඇතුළු ඒ පවුල හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරුව ආර්.කේ.ඒ. රත්නායක බණ්ඩාර මහතාටත් ඒ වගේම වයි.ඒ. පොඩිමණිකේ මහත්මිය ඇතුළු හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණේ සැලසේවා. පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ හැම දෙනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලෙස අනුමෝදන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණේ සැලසේවා. පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසේ ගෞතම බුදු සසුනේ
පිළිවෙතෙහි දෙන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේ මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපියන්ට, ගුරුවරුන්ට, නෑදෑ හිත මිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන, නන් අයරින් උදව්පකාර කරන්නා වූ, සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දෙනාටමත් මේ පින් සමලෙස අනුමෝදන් වී හැම දෙනාමත් ඔබ අප සියලු දෙනාත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙළඳාම් ගොවිතැන්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතම් මේ සියල්ලත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවිරක වරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසේ ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාවබෝධය කරන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.